10 පන්තියේ දුව උපුතාලත් එක්කම අද මේ ලෑස්ති වෙන්නේ පුතාලගේ ප්‍රතිශත පාඩමට ඇතුල් වෙන්න. ඒ යටතේ බදු පිළිබඳවයි අපි මේ අඳුරගන්න යන්නේ. සමහර තුල පුතාලා ප්‍රතිශත පාඩමට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි පුතේ මේ බදු වල මූලික කාරණා ටික අඳුරගත්තට පස්සේ ප්‍රතිශත ගැන ගැටලු තියෙන දුවකට පුතේකටම ඒ පාඩමට ඇතුල් වෙන්න සැලැස්මක් මම කියලා දෙන්නම්. අපි ඉස්සෙල්ලාම මේ බදු ටික අඳුරගෙන ඉමුකෝ. පුතේ බදු යටතේ වරිපනම් බදු කියලා අපි අඳුර ගන්න ඕනේ. වරිපනම් බදු කියන්නේ පළාත් පාලන ආයතන ප්‍රාදේශ සභා නගර සභා වගේ පළාත් පාලන ආයතන තමන්ගේ වල ප්‍රදේශයේ තියෙන ගෙවල් ව්‍යාපාර වලින් අය කරන බදු වලට. ඒ බදු අය කරන්නේ වාර්ෂික තක්සේරුව සලකලා. රජය විසින් දෙන වාර්ෂික තක්සේරුව. පුතේ ඒ බද්ද කාර්තු වලින් ගෙවන්න පුළුවන්. කාර්තුවක් කියන්නේ මාස 3කට සැරයක්, ඒ කියන්නේ වසරකට කාර්තු 4ක් තියෙනවා. එහෙනම් වරිපනම් බදු ගැන අපි දැනගත යුතුම කාරණා තුන තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. වාර්ෂික තක්සේරුවට තමයි ඒ බදු ගණනය කරන්නේ. කාර්තු වලින් ගෙවීම කරනවා. වසර කාර්තු 4ක් තියෙනවා. තීරු බදු. පුතේ තීරු බදු කියන්නේ ලංකාවට භාණ්ඩ ගෙන්නනකොට, ලංකාවෙන් භාණ්ඩ පිටරට යවනකොට, ඒ කියන්නේ ආනයනයේදී සහ අපනයනයේදී බදු අය කිරීම. තීරු බදු වලදී භාණ්ඩයේ වටිනාකම සලකලා අන්නේ භාණ්ඩයේ වටිනාකමට තමයි බදු ගණනය කිරීම සිදු කරන්නේ. ආදායම් බදු. පුතේ පුද්ගලකයේ වාර්ෂික ආදායමයි මේකෙන් සලකන්නේ. වර්ෂයකදී ආදායම් සලකනවා ඕනෑම ආදායම් බදු ගානකදී යම් කොටසක් බද්දෙන් නිදහස් කියලා දෙනවා. ඉතින් හොඳින් මතක තියාගන්න ඕනේ නිදහස් මුදල අඩු කරලා ඉතිරියට තමයි අපි බද්ද හදන්න ඕනේ. අපි ගත්තොත් ලක්ෂ 15ක ආදායමක් ලබන කෙනෙක් නම් ලක්ෂ 5ක් ආදායම් බද්දෙන් නිදහස් කියලා තියෙනවා නම් අපිට පුතේ බදු හදන්න වෙන්නේ ලක්ෂ 10කට විතරයි. ඒක අපිට මෙන්න මෙහෙම වෙනස්ව වෙන වෙනම හදන්න වෙන්න පුළුවන්. මම මෙතන දීලා තියෙන්නේ 2013 මහ බැංකු වාර්තාව. පළමු ලක්ෂ 5 නිදහස් කියලා කියන්නේ මම මෙතන පෙන්නපු ආදායම් බද්දෙන් අඩු කරන කොටස. එහෙනම් පුතේ ඕනෑම බදු හදන්න කලින් ලක්ෂ 5ක් අයින් කරන්න ඕනේ. ඊළඟ දෙවන ලක්ෂ 5ට 4ක් අය කරනවා කියනවා. තුන්වන ලක්ෂ 5ට 8ක්, හතරවන ලක්ෂ 5ට 12ක් හැටියට මෙන්න මෙහෙම පුතේ බදු එක් එක් ප්‍රතිශත වලට අය කරන්න සිද්ධ වෙන්න පුළුවන් අපිට ආදායම් බදු ගන්නකදී. අන්තිමට බලන්න. එකතු කළ අගය මත බදු. පුතේ මේක වැඩිපුර ජනප්‍රිය වැට් කියලා. ඒකෙදි භාණ්ඩයේ වටිනාකම තමයි පුතේ සලකන්නේ. මේකද විශේෂ තමයි සේවා සඳහා දාය කරයි. මොනවද මේ සේවා කියන්නේ? පුතා දන්නවා දුරකථනය, ලයිට් බිල, අපි ගත්තොත් පෞද්ගලික රෝහලකින් ගන්න සෞඛ්‍ය පහසුකම්. මෙන්න මේ වගේ සේවා වලට මේ බද්ද අය කරනවා. හොඳයි. පුතේ බලන්න වරිපනම් බදු වලදී වාර්ෂික තක්සේරුව සලකලා, තීරු බදු වලදී භාණ්ඩයේ වටිනාකම සලකලා, ආදායම් බදු වලදී පුතේ වාර්ෂික ආදායම් සලකලා, එකතු කළ අගය මත බදු වලදී නැත්නම් වැට් වලදී භාණ්ඩයේ වටිනාකම සලකලා තමයි මේ බදු ගණනය කිරීම සිද්ධ වෙන්නේ. හොඳයි. මේ කොටස් 4 ගැන සාමාන්‍ය අදහසක් අපේ ප්‍රතිශත ගාන වෙනුවෙන් අපි දැනගෙන තියාගන්න ඕනේ. හොඳයි පුතේ අපි අතිරියෙන් බලන්න මෙන්න මේ උපක්‍රමයට. මම මෙතන පෙන්වන්න හදන්නේ මේ ප්‍රතිශත ගාන අපිට වාල් සහගත විදිහට ගැටලුව ලියා ගන්න විදිහ.
මෙතන පේනවා පුතාලට කොටස් 4. ඒකේ මෙතන 100 කියන කොටුව පිරලා තියෙනවා. ඒක පුතේ වෙනස් වෙන්නේ නැහැ. මේ කොටස් 4න් ඔතන කොටුවට එන්නේ 100 කියන කෙනාම තමයි. මෙන්න මේ උඩ කොටුව බලන්න. ප්‍රතිශත ගාණක් ඇතුලේ තියෙන ප්‍රතිශත ලකුණත් එක්ක තියෙන ප්‍රතිශතය 5%, 12%, 18% වගේ තියෙන ප්‍රතිශතය තමයි පුතේ මෙන්න මේ කොටුවට අපි ලියන්න ඕනේ. මම ඒක මතක් වෙන්න ප්‍රතිශත ලකුණු දානවා. එහෙනම් මේ තමයි ප්‍රතිශත කොටුව. මේ පැත්තේ කොටු දෙක හරි දැන්. අපි එහා පැත්තට යමු. පුතේ එහා පැත්තේ උඩ කොටුව බදු ගානකදී අනිවාර්යයෙන්ම බදු මුදල වෙන්න ඕනේ. බදු මුදල. කිසිම වෙලාවක බදු මුදල ඇරෙන්න වෙන කිසිම තොරතුරක් මේ උඩ කොටුවට දාන්න බෑ. යට කොටුව. පුතේ බලන්න. මම මේ බදු මුදල වෙනුවෙන් යෙදුණු මුදල තමයි මේ යට කොටුවට දාන්න ඕනේ. මම දැනට ඒකට යෙදුණු මුදල කියලා ලියන්නම්. අපි යෙදුණු මුදල ගන්න විදිය බලමු. අපි කලින් ගන්නවා වර්ගපනම් බදු වෙනුවෙන් වාර්ෂික වටිනාකම තමයි පුතේ බලපාන්නේ. තීරු බදුවෙන් භාණ්ඩවල වටිනාකම, ආදායම් බදුවෙන් වාර්ෂික ආදායම, වැට් වෙනුවෙන් භාණ්ඩවල වටිනාකම කියලා කලින් අපි අඳුරගත්තනේ. දැන් වරිපනම් බදු උඩ කොටුවට ආපු වෙලාවට පුතේ නම් යෙදූ මුදල වෙන්නේ වාර්ෂික වටිනාකම. තීරු බදු මුදල විදිහට ආවම පුතේ යෙදූ මුදල වෙන්නේ භාණ්ඩවල වටිනාකම. ආදායම් බදු උඩ කොටුවට ආවොත් පුතේ යෙදූ මුදල වෙන්නේ වාර්ෂික ආදායම. වැට් පුතේ බඩු මුදල හැටියට උඩ කොටුවට ආවොත් එනම් භාණ්ඩවල වටිනාකම තමයි පුතේ යෙදූ මුදල වෙන්නේ. එහෙනම් මේ අපේ සැලැස්ම යට කොටුවේ 100 තියෙන බව, උඩ කොටුවට දාන්න පුළුවන් ප්‍රතිශත ලකුණ විතරමයි කියන එක, එහා පැත්තේ උඩ කොටුව බදු මුදල විතරමයි දාන්න පුළුවන් කියන එක, ඒ එක් බදු මුදලට අදාළව යෙදූ මුදල කුමක්ද කියන එක දැනගත්තාම අපිට බදු හරහා ගොඩාක් ගන්න ගැටලු සැහැල්ලුවෙන් විසඳ ගන්න පුළුවන් වේවි. මේ ගැටලුව දිහා බලමු. පළාත් පාලන ආයතනයක වාර්ෂික වටිනාකම රුපියල් 1,50,000ක් ලෙස තක්සේරු කරන ලද නිවසක් සඳහා 5%ක වරිපනම් බද්දක් අය කරයි. වාර්ෂික වරිපනම් බදු මුදල සොයන්න. පුතේ අපි මේක සැහැල්ලුවෙන් ගලපගමු. මම අපේ සැලැස්මට ගිහිලා තියෙනවා. 100 කියන කෙනා කොහොමත් ඉන්නවා. මෙතනින් මම පෙන්නනවා පුතේ 1,50,000 කියන්නේ වාර්ෂික වටිනාකම, තක්සේරු කරලා තියෙන වටිනාකම. එහෙනම් අපි දන්නවා අනිවාර්යයෙන් වාර්ෂික තක්සේරුවක් වැටෙන්නේ යට කොටුවට කියලා. එහෙනම් මම එයාව මෙන්න මේ කොටුවට දානවා. 105 බද්ද අපිට හොයන්න තියෙන්නේ බද්දට අදාළ ප්‍රතිශතය තමයි 105. එහෙනම් පුතේ මේ කොටුවට අදාළ ප්‍රතිශතය 5 හින්දා මම එයාව එතනට දැම්මා. දැන් අපි ගැටලුව විසඳුණා. එහෙනම් මේ බදු මුදල හොයන්න තියෙනලාට අපිට මේ කොටුව හිස්ව පේනවා. පුතේ උඩ කොටුවක් හිස් වෙලා තියෙන්නේ. පුතාලා මතක තියාගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මම මතක තියාගන්න ඕන දේ මෙතන ලියන්නම්. උඩ කොටුව හිස් විට භාගය කියුත්තේ මෙන්න මේ භාගයක් වගේ ඉන්න දෙන්න. එලෙසම ලියයි. මම මේ කියපු දේ මෙන්න මේක මතක තියාගන්න ඕන දෙයක්. උඩ කොටුවක් හිස් නම් අපිට හොයන්න තියෙන කෙනාව පුතේ භාගයක් වගේ ඉන්න කෙනා ඒ විදිහටම ලියන්න ඕනේ. නම් මම 100% ලියනවා. ඒ විදිහටම පුතේ ඉතුරු කෙනාගෙන් අපි වැඩි කරන්න ඕනේ. යා උඩ දෙයටද කියලා බලන්න දෙයක් නැහැ. මේ ඉන්න කෙනාගෙන් අපි වැඩි කරන්න ඕනේ. දැන් අපි සුළු කරමු. පසල බිඳුව
බිඳුවයි පසර බිඳුවයි පසර පයිසුවයි පහදාන දෙයක් තුරි පසරක 5යි 2යි 7යි පුතේ රුපියල් 7500ක් එනම් අපි වාර්ෂිකව ගෙවන්න ඕනේ. එතකොට මේ කොටුව හිස්ව තියෙන්නේ මෙතෙන්ට උන උත්තරේ එන්නේ. අපි අහනවා දෙවෙනි ප්‍රශ්නෙට කාර්තුවකට බදු මුදල. මේ තියෙන පුතේ වාර්ෂික බද්දනේ. ඒ හින්දා කාර්තුවකට කරන්න අපි දන්නවා අවුරුද්දට කාර්තු 4යි. එහෙනම් 7500 කියන කෙනා අපි 4ෙන් බෙදන්න වෙනවා. 7ට 1යි 4 ඒවා 3ක් ඉතුරු 35ට 4 වරකට 32යි ඉතුරුයි 3ක් 4 වර 7 28යි දෙකක් ඉතුරුයි 4 වර 5 20යි නම් පුතේ රුපියල් 1875ක් තමයි යා කාර්තුවකට ගෙවන්න ඕනේ මුදල. අපි ඔය ගමන්ම බලමු අපි මේක දෙවෙනි ගාන 100%ක වාර්ෂික බද්දක් අය කරන නගර සභා සීමාවක පිහිටි නිවසක් සඳහා බද්ද ලෙස කාර්තුවකට රුපියල් 800ක් අය කරයි. නිවසේ වාර්ෂික තක්සේරුව සොයන්න. එහෙනම් පුතේ දැන් අපි අහන්නේ නිවසේ වාර්ෂික තක්සේරුව. අපිට බද්ද දීලා තියෙනවා 800යි කියලා. හැබැයි ඒ අවුරුද්දක බද්ද නෙමෙයි පුතේ කාර්තුවක බද්ද. එහෙනම් හොඳින් මතක තියාගන්න ඕනම වෙලාවක කාර්තුවක බද්ද දාන්න බෑ අපිට මේ අපේ සැලැස්ම ඇතුළට. එයා වාර්ෂික කරන්න වෙනවා. එහෙනම් පුතේ වාර්ෂික කරන්න නම් කාර්තුවක බද්දවම එයා වැඩි කරන්න වෙනවා 4. එහෙනම් අපිට හම්බ වෙනවා උත්තරයක් 3200යි කියලා. එහෙනම් මේ තියෙන්නේ පුතේ කාර්තුවක බද්ද 4ෙන් වැඩි කරලා අපිට ආවා වාර්ෂිකව බද්ද. එහෙනම් මට දැන් බද්ද දාන්න පුළුවනි අපේ මැෂින් එක ඇතුළට බද්ද දාන්න පුළුවන් එකම තැන අපි දන්නවා මෙන්න මෙතන උඩ කොටුව කියලා. ඒක අපේ මතකේ තියෙන්න ඕනේ. එහෙනම් අපිට පේනවා ප්‍රතිශතය 5යි. එයා තමයි අපේ බද්දට අදාළ ප්‍රතිශතය. එහෙනම් 5 දාන්න වෙන අපිට උඩ කොටුවට. දැන් පුතාලට පැහැදිලිව පේනවා මෙන්න මේ යට කොටුව හිස් එතෙන්ට තමයි එහෙනම් වාර්ෂික තක්සේරුව වෙන තැන තමයි පුතා හිස් වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා අපිට උඩ කොටුවක් හිස් වුණා. අපි උඩ කොටුවක් හිස් වුණාම භාගේ ඒ තියෙන විදිහටම 10 100න් 5 කියලා ලියුවා. හැබැයි පුතේ මෙතන දැන් හිස් වෙලා තියෙන්නේ යට කොටුවක්. යට කොටුවක් හිස් විට භාගය උඩ යට මාරු කරයි. මෙන්න පුතේට මතක තියාගන්න ඕනේ. ප්‍රතිශත ගැටලු ගැන ගැටලුවක් තියෙන දුගල පුතාලා මෙන්න මේ උපක්‍රමික හැඩවලින් පහසුවෙන් ගන්නට ඇතුල් වෙන්න පුළුවන්. එහෙනම් පුතේ යට කොටුව හිස් වෙලාවට අපි මෙතන තියෙන භාගය 100න් 5 කියලා ලියන්නේ 5න් 100යි කියලා ලියන්නේ. වෙනසක් නැහැ. ඉතුරු කෙනාගෙන් වැඩි කරනවා. එයා ඉන්නේ කොහෙද කියලා බලන්නේ නැහැ අපි. අපි 5න් බෙදමු 5 වරක් 1යි. තුනට නෑ 32ට 5 වරක් 6 30යි පුතේ 20ට 5 වරක් 4 20යි බිඳුව. එහෙනම් අපිට හම්බ වෙනවා මෙන්න මේ 640 100න් ගුණ කරනවා කියන්නේ බිඳු දෙකක් දාන එකයි. මෙන්න පුතේ අපිට උත්තරය ආවා. තුන්වෙනි ගැටලුව. ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් 15,40,000කි. ඔහු ගෙවිය යුතු බදු මුදල සොයන්න. පුතේ මම මේ ගැටලුව වෙනුවෙන් 2013 වගුව පාවිච්චි කරනවා. ඒකේ තියෙන්නේ පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් කියලා, දෙවෙනි ලක්ෂ 5ට 4ක් අය කරනවා කියලා, තුන්වෙනි ලක්ෂ 5ට 8ක් අය කරනවා කියලා, හතරවෙනි ලක්ෂ 5ට 12ක් අය කරනවා කියලා. එහෙනම් මම මේ 15,40,000 මේ වගුව අනුව වෙන් කරගත්තොත් පුතේ ලක්ෂ 5ක් වෙන් කළා, තවත් ලක්ෂ 5ක් වෙන් කළා, තවත් ලක්ෂ 5ක් වෙන් කළාට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ රුපියල් 48,000ක් විතරයි. එහෙනම් පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස්, දෙවෙනි ලක්ෂ 5ට 4යි, තුන්වෙනි ලක්ෂ 5ට 8යි. එහෙනම් පුතේ මේ 48,000ට 12ක් තමයි අය කරන්න වෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ ආදායම් බද්දෙන් නිදහස් ලක්ෂ 5 අයින් කරමු අපේ ප්‍රධාන ආදායමේ. ලක්ෂ 5 අයින් කරනවා. අඩු කරනවා. එහෙනම් පුතේ අපිට ඇවිල්ලා තියෙනවා ඉතිරි බදු ගහන්න වෙන්නේ අපිට දසලක්ෂ 48,000කට.
එහෙනම් මම එකේ පළවෙනි ලක්ෂ 5 ගන්නවා. අපි පළවෙනි ලක්ෂ 5 4ක්. නම් පුතේ මම 4 ඇතුල් කරනවා. බදු මුදල උඩට එන්න අපි බදු මුදලයි හොයන්නේ. එහෙනම් පළවෙනි ලක්ෂ 5. එහෙනම් මම ගාන මෙතන ගත්තොත් උඩ කොටුවක් ඉස්සනම් අපි දැන් දන්නවා පුතේ භාගයේ ඒ තියෙන විදිහටම ලියනවා කියලා 100ට 4 වැඩි කිරීම හොඳයි. රුපියල් 20000ක් පුතේ පළවෙනි ලක්ෂ 5 වෙනුවෙන් ඒ කෙනාගේ වන්න වෙනවා. අපි යන්න වෙනවා නම් දෙවෙනි ලක්ෂ 5ට. ඒකදී අපිට 108ක් ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් පුතේ මෙතනත් මම ලක්ෂ 5 දානවා. උඩ කොටුවක් කිසිඳ කිසි වෙනසක් නැහැ. 108 එහෙමම ලියන්න වෙනවා. ලක්ෂ 5. පුතේ බින්දුවකම කපනවා. රුපියල් 40000ක් පුතේ එයාට දෙවෙනි ලක්ෂ 5ට ගෙවන්න වෙනවා. හොඳයි. අපි පුතේ මේ ඉතුරු 48000ටත් බදු මුදල හදාගමු. 12යි එයාගේ 48000යි. එහෙනම් අපි ගානම පොඩ්ඩක් පල්ලෙහාට ගන්න වෙන මැද නිසා ටිකක් පුතේ මේ බලන්න 100ට 12 වැඩි කිරීම 48000. බිඳු දෙකට බිඳුවක් ගායන් කරන්න පුළුවන්. 12 වෙනකොට 12 වරක් බිඳුවයි 12 වරක් 8 96න් 6 දානවා 9ක් ඉතුරුයි. 12 වරක් 4 48යි 9යි 57යි රුපියල් 5760යි කිය අපිට එනවා. එහෙනම් පුතේ බදු හැටියට අපිට ආවේ 20000යි 40000යි සහ 5760යි. අපි ඒක එකතු කළොත් මුළු බද්ද හොයන්න. රුපියල් 65760යි කියලා පුතේ අපිට මුළු බද්ද හම්බ වෙනවා. අපි යමු මෙතන 4 වෙනි ගාන බලන්න. රුපියල් 15000ක වටිනා භාණ්ඩයක් සඳහා රුපියල් 3000ක තීරු බදු අය කරයි. තීරු බදු ප්‍රතිශතය සොයන්න තියෙන පුතේ. අපිට භාණ්ඩයේ වටිනාකම දීලා තියෙනවා. ඒකම මෙතනින් බද්ද කීයක් ගත්තද කියලා තියෙනවා. එහෙනම් අපි දන්නවා අපේ ගලපා ගැනීම ඇතුලේ බදු දාන්නේ උඩ කොටුවට. එහෙනම් පුතේ බද්ද 3000යි. භාණ්ඩයේ වටිනාකම පුතේ තීරු බදු වෙලාව ගන්න භාණ්ඩයේ වටිනාකම 15000යි. එහෙනම් භාණ්ඩයේ වටිනාකම වෙන්නේ යට කොටුවට. එහෙනම් උඩ කොටුවක් හිස් වුණොත් පුතේ උඩට මාරු කරන්නේ නැහැ. එනමම භාගයක් හැටියට දැන් ඉන්නේ 15000න් 3000යි කියන භාගේ. එහෙනම් වැඩි කරන්න තුලා තියෙන 100 කියන ඉලක්කම. එයා කොහෙද කියලා බලන්නේ නැහැ වැඩි කරන කෙනා. උඩට කියලා බලන්නේ නැහැ අපි. එහෙනම් උඩට අපි සුළු කළොත් පුතේ අපිට තුලා තියෙන 20යි. එහෙනම් 120යි කියලා තමයි අපිට හම්බෙන්නේ තීරු බදු ප්‍රතිශතය. ප්‍රතිශත ගණන් වලදී පුතේ අපිට මේ අපේ ගැටලුව ලියා ගන්න හැඩය පාවිච්චි වෙද්දිම මේකට ඇතුල් කරන ප්‍රතිශතය වෙනස් කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. පස්වෙනි ගානට අපි මෙන්න මේ ගාන අඳුරගනිමු. විදුලි උපකරණයක් සඳහා 130ක බද්දක් අය කරයි. බදු සමග එහි වටිනාකම රුපියල් 26000කි. තීරු බදු අය කිරීමට පෙර එහි වටිනාකම සොයන්න. පුරුදු විදිහට මම අපි මේ ගැටලුව සරල කරගන්න උත්සාහ කරමු. එතෙන්ද 100 එනවා කියලා අපි දන්නවනේ. දැන් පුතේ බලන්න. ප්‍රතිශත ලකුණත් එක්ක ඉන්නේ 130. මම මෙතෙන්ද 130 දැම්මොත් අපේ පුරුදු විදිහට ඊළඟ අපිට දාන්න තියෙන තොරතුරු වෙන්නේ රුපියල් 26000. මේ බලන්න පුතේ. බදු සමග එහි වටිනාකමයි තියෙන්නේ. එහෙනම් රුපියල් 26000 කියන ඉලක්කම ඇතුලේ බද්දත් ඒ ගත් මිලත් දෙකම තියෙනවා. භාණ්ඩයේ මිලත් ඒ බදු මුදලත් දෙකම ඇතුල් වෙලා තමයි 26000 හැදිලා තියෙන්නේ. මේ වගේ වෙලාවකදී
ප්‍රතිශතය වෙනස් කරන්න වෙනවා පුතේ අපිට. මෙන්න මේ 30 130යි කියලා. ඒ කියන්නේ මුළු ගොඩ 100යි කියලා අරගෙන 100ක් මේකට එකතු කරලා එනම් පුතේ ගත් මිල 100යි. ඒ කියන්නේ භාණ්ඩයේ මිල 100යි. බද්ධ 30යි 130යි කියලා පුතේ අනිවාර්යෙන් මේ ප්‍රතිශතය වෙනස් කරන වෙලාවකදී මෙන්න මේ ඊළඟ තොරතුර ඉර උඩටම තමයි ඇතුල් කරන්න පුළුවන් වෙන්නේ. දැන් බොහොම සරලව මේ බලන්න. මෙතන තියෙනවා බදු මුදලත් භාණ්ඩයේ වටිනාකමත්. මෙතනත් තියෙනවා බදු ප්‍රතිශතයක් භාණ්ඩයේ ප්‍රතිශතයක් සගත් විටත්. එහෙනම් පුතේ එතෙන්දී අනිවාර්යෙන්ම යටකොටුවක් හිස් වෙන්නේ. අපි යටකොටුවක් හිස් වුණ වෙලාවට භාගයක් වගේ ඉන්න දෙන්න උඩයට මාරු කරනවා. ඒ කියන්නේ 130න් 100යි ඒක වැඩි කරන්න වෙන්නේ 26000. 13න්ම ගත්තොත් පුතේ අපිට පේනවා 13ට 1යි 28 13වත් 2යි. එනම් පුතේ මෙන්න මේ වගේ උත්තරයක් අපිට හම්බ වෙන්නේ. මේක අපි 100න් වැඩි කළාම මේ විදිහට අපිට මේ තමයි භාණ්ඩය 20000ක් හැටියට 26000ක් වෙලා තිබුණු භාණ්ඩය අතරම 20000ක් හැටියට තමයි බදු ඇතුල් වෙන්න කලින් ඒ වටිනාකම කියලා හොයාගන්න පුළුවන් අපිට. ඒකෙදි වැදගත්ම වෙනවා මෙන්න මේ ප්‍රතිශත වෙනස් කිරීම. ඔය වගේම නිතරම අපිට හම්බෙන මේ 6 වෙනි කැටුවේ තියෙන කෙනාවත් හඳුනගමු. නිවසක විදුලි බිල ලෙස රුපියල් 693ක් ගෙවයි. එකතු කළ අගය මත බදු ප්‍රතිශතය කියන්නේ වැට් පුතේ වැට් බදු ප්‍රතිශතය 10%ක් නම් බිල්පතේ සැබෑ වටිනාකම සොයන්න. පුතාලට හම්බෙන බිල්පත කොහොමත් වැට් ඇතුළත් වෙච්ච කෙනෙක්. අපිට කියන්නේ වැට් ඇතුළත් නොවි බිල්පතේ වටිනාකම. එහෙනම් පුතේ පැහැදිලි මෙයාට බද්දත් ඇතුල් වෙලා ඉවරයි. එහෙනම් 100 කියන කෙනා මෙයාට එකතු කළාම එහෙනම් 110ක් හැටියට තමයි පුතේ අපිට මේ ප්‍රතිශතය තියන්න වෙන්නේ. මෙතන කොටුව කොහොමද 100යි 110ක් බවට අපිට මේවාපත් කරගන්න උනා. එහෙනම් පුතේ 693 කියන්නේ බද්ද සහ බිල්පතේ වටිනාකම දෙකම ඇතුළු වෙච්ච කෙනා හින්දා උඩ කොටුවනකමයි අනිවාර්යෙන් වැටෙන්නේ ආව. යට කොටුවක් කිස්තන එනවා නම් පුතේ මේ දෙන්න උඩයට මාරු කරන්න වෙනවා. එහෙනම් 110න් 100යි කියලා අරගෙන එයාම තමයි අපිට ඉතුරු කෙනාගෙන් වැඩි කරන්න වෙන්නේ. දැන් අපිට පේනවා බිඳුරු බිඳුව අපි කැපුවොත් පුතේ 11න් කැපෙනවද කියලා බලමු. 11ට 11 එකයි. මෙතන පුතේ අපිට පේනවා 6 11 වරක් 6 66යි. 3ක් ඉතුරු වෙනවා. 33ට 11 වරක් 3යි. එහෙනම් මට මේක වැඩි කරාම වෙනවා 630යි කියලා. බිල්පතේ බදු ඇතුල් වෙන්න කලින් වටිනාකම බදු ඇතුල් වුණාට පස්සේ 693ක් වුණා. එහෙනම් බිල්පතේ සැබෑ වටිනාකම පුතේ රුපියල් 630යි. ඉතින් අපි පුතේ මේ විදිහට ප්‍රතිශත ගණන ඇතුලේ හොඳින් වැඩ කරන්න අඳුරගනිමු. අපි දැන් උපක්‍රමයකුත් දන්නවා. ගැටලුකාරී පුතෙක් දුවෙක් හිටියා නම් ප්‍රතිශත ගැන මේ උපක්‍රමය පාවිච්චි කරමින් සැහැල්ලුවෙන් මේ ගණන් ඇතුලේ තමන්ගේ වැඩ කොටස කරගන්නට හොඳින් පුරුදු වෙන්න ඕනේ. අපිට පුළුවනි 14 එක අභ්‍යාස ටික දැන් ඉවර කරන්න. පුතේ මේ ප්‍රතිශත පාඩමේ තවත් තියෙනවා සුළු පොලිය කියලා කොටසක්. අපි අලුත් වීඩියෝකින් සුළු පොලියේදී ආයෙත් හම්බ වෙමු. එතකන් ඔබ හැමදෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.